මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. දොළහයි 45යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ගයාන් කෞශල් ජයවීර. නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ. එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනපති සහභාගී වෙයි. අගමැති ඉතාලි සංචාරය ආරම්භ කරයි. රජය ගන්නා ආර්ථික කළමනාකරණ තීන්දුව වැරදි ලෙස අර්ථකථනය කරන බවට වෙළඳ ඇමතිගෙන් චෝදනා. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමෙන් ආනයන සීමා කළ හැකි බව අවධාරණය කෙරේ. ජෛව කාබනික පොහොර නිෂ්පාදන කර්මාන්තශාලා 2ක් ඉදිකිරීමට පියවර. නැගෙනහිර පළාතේ කලපු ගොඩ කිරීම පිළිබඳව වාර්තාවක් දෙන්නයි පරිසර ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව කොරෝනා පර්යේෂණ කට්ලේ සඳහා ජාතික සහ අන්තර්ජාතික පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට පියවර. කොරෝනා මර්ධන එන්නත මගින් මරණ වළක්වන බව ඉන්දියා අධ්‍යයනයකින් තහවුරු වෙයි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා 2020 ක්‍රිකට් තරඟාවලිය අද ආරම්භයි. දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වෙනිදා අලුයම 4 දක්වා දීර්ඝ කෙරේ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන තිබේ. නිරෝධායන ඇඳිරි නීතිය ලබන සඳුදා අලුයම 4ට ඉවත් කිරීමට කලින් නියමිතව තිබිණ. රටේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් එය පාලනය කිරීම සඳහා දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම පියවරගත් බව රජය පවසයි. එක්සත් ජාතීන්ගේ 76 වෙන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වන බව ජනාධිපති මාධ්‍යාංශය පවසයි. එම සැසිවාරය ලබන 21 වෙනිදා නිව්යෝර්ක්හිදී ආරම්භේ. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන සහ එතුමා පත්වීමෙන් පසු විදේශ සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාවද මෙයයි. සංචාරය අතරතුර ජනාධිපතිතුමා ආර්ථික, අධ්‍යාපන, කෘෂිකාර්මික ඇතුළු ශ්‍රේෂ්ඨ කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් පිරිසක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ. ජනාධිපතිතුමා තීරණය කර ඇත්තේ තම පෞද්ගලික ප්‍රතිපත්තිය සහ රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලටගෙන අවම පිරිසගේ සහභාගීත්වයෙන් සංචාරය සිදු කිරීමටයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට මෑත ඉතිහාසයේ මෙරටින් සහභාගී වන අඩුම දූත පිරිස මෙය වනු ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලි සංචාරය සඳහා අදාළියම මෙරටින් පිටත්ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ජීවිස අන්තරාගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍යවරයාටයි. සංචාරයේදී රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකටද ඔහු එක්වීමට නියමිතව ඇත. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටිති. ආර්ථිකය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති පුද්ගලයන් ආර්ථික කළමනාකරණයට රජය ගන්නා පියවර වැරදි ලෙස අර්ථකථනය කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. භාණ්ඩ 623ක් සඳහා 100% මුදල් තැන්පතුවක් මහා බැංකුව නියම කර ඇත්තේ අනවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කිරීම සඳහාය. මේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ශීතකරණ, අධිශීතකරණ, වායු සමීකරණ, චීස්, බටර්,
සමහර රෙඩිපිලි ඇඟලුම් වර්ග අවකන්නාදි සෙලියුලර් මෙවැනි භාණ්ඩවලට එකම භාණ්ඩයක්වත් ලංකාවට ගෙනීම තානම් කරලා නැහැ. එකම භාණ්ඩයකවත් අය කරමින් තිබුණ බදු වැඩි කරන්නත් නැහැ. ඒකෝට මිල වැඩි වෙන්නේ නැහැ. ගෙන එන එක තානම් කරන්නත් නැහැ. හැබැයි මේ භාණ්ඩ ගෙන එනකොට ණයවර ලිපියක් නිකුත් කරන්න ඕනේ. LC එක. letter of credit එක. ඒ LC එක නිකුත් කරනකොට මාජින් එක නැත්තම් කාසි ආන්තිකය 100% කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කීස් ගේනවා නම් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මිලියන 100කට සමාන තැන්පතුවක් බැංකුවේ තියලා තමයි ණයවර ලිපිය නිකුත් කළ යුත්තේ. කිසියම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී 100% මුදල් තැන්පතුවක් පැනවීමෙන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අවම වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍යාධිපති ආචාර්ය W.A. විජේවර්ත මහතා පැවසිය. මෙමගින් ආනයනකරුවාගේ ආනයන ගාස්තු ඉහළ යන අතර භාණ්ඩ ආනයනය සඳහා වන ඔහුගේ උත්සාහය අඩාල වීමක් සිදුවේ. එසේ නොවනහොත් වැඩිවන පිරිවැය ජනතා මතට පැටවීමට සිදුවීමෙන් භාණ්ඩයේ මිල ඉහළ යාමද එයට බලපායි. එමකින් භාණ්ඩ ආනයනය සීමා වීමක් අපේක්ෂා කරන බව ඔහු කියයි. භාණ්ඩ ආනයනය කිරීමට ණයවර නිකුත් කිරීමේදී 100% මුදල් තැන්පතුවක් තැබීමට සිදුවේ. එහිදී ආනයනයට අදාළ මුදල ලංකාවේ බැංකුවක් මගින් ගෙවා ඇති බවට සනාථ කිරීමෙන් පසු අදාළ මුදල් තැන්පතුව ආනයනකරුට නැවත හිමි වෙන බවද ඔහු කියයි. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ගැනීමෙන් අනවශ්‍ය භාණ්ඩ ආනයනය අත්හැරිය හැකි බව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා පවසයි. එමගින් අපනයන ඉහළ නැංවීමේ හැකියාවද සැලසේ. නිවැරදි දේශපාලන දැක්මක් මත උගතුන්ගේද එකමුතුවෙන් රට සංවර්ධනය කර ගෙන යාමේ හැකියාව පවතී. රටට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අවබෝධ කරගත යුතුය. එමගින් අනවශ්‍ය ආනයන සීමා කිරීමේ හැකියාවද පවතින බව ඔහු පෙන්වා දුන්නේය. ජෛව කාබනික පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලා දෙකක් ඉදිකෙරේ. රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීම එහි අරමුණ බව කුඩාවැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ අබේරත්න මහතා පැවසිය. මේ ජෛව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ගණන් කරලා තියෙන්නේ. මෙතන විශේෂයෙන්ම නයිට්‍රජන් කියන සංඝටකයේ 12.1ක් මේ පොහොරවල තියෙනවා. මේ ඒකක දෙකේ පොහොර නිෂ්පාදන කර්මාශාලා දෙකක් ඉදි කිරීමට අවශ්‍ය මූලයේ කටයුතු කරගෙන ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා. මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා පැලලත්ත සේවන කර මේ ඒකක දෙකෙන් අපි නිෂ්පාදනය කරන ජෛව පොහොර අපගේ මේ සීනි කර්මාන්තයට අමතරව රටේ පොහොර අවශ්‍යතාවයෙන් 10%ට දායකත්වයක් ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. කාබනික පොහොර ප්‍රතිපත්තියට අනුව ඊටාම කඩිනමින් මේ කටයුත්ත මේ ඉදිරි මාස දෙක තුනකට කරලා අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අගය එකතු කළ කුළුබඩු නිෂ්පාදන විදේශීය වෙළඳපළට හඳුන්වා දීමෙන් විදේශ විනිමය උපයා ගැනීමේ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කර ඇතැයි ඔහු කීය. ලබන අවුරුද්දේ අනිවාර්යෙන් අපි කවරින් ස්වයං පෝෂිතනවා. එතකොට අපි කහ බිලදී ගැනීමට පිටරටේ විදේශ විනිමය අපිට ඉතුරු කර ගන්න පුළුවන්. එතකොට මේ වගේ දෙආකාරයකින් පිටරටේ විදේශ විනිමය ඉතුරු කර ගැනීම එකතකින් අනිත් පැත්තෙන් අගය එකතු කළ නිෂ්පාදන විදේශ වෙළඳපොළට ඉදිරිපත් කිරීම තුළින් අපිට වෙනදාට වැඩි විදේශ ආදායම් ලබා ගන්න ඕන. මොකද මේ වෙනකොට අතිවිශාල ඉල්ලුමක් විශේෂයෙන්ම කුරුඳු වලට ලෝක වෙළඳපොළේ ඇති වෙලා තියෙනවා. කොරෝනා මර්ධනය සඳහා ලබා දෙන කුමන වර්ගයක හෝ එන්නතක් ලැබෙන පළමු අවස්ථාවේදීම ලබා ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය ලලිත ඒකනායක මහතා පවසයි. COVID-19 රෝගයට නිශ්චිත ඖෂධයක් තවමත් සොයාගෙන නොමැති බැවින් දැනට ඇති එකම විකල්පය වන්නේ එන්නත්කරණය පමණි. ලංකාවේ භාවිතයට ගැනෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති කොරෝනා මර්ධන එන්නත්ය. එම එන්නත් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක්ද නොමැත. කොරෝනා මර්ධන එන්නත් ලබා ගැනීමෙන් කොරෝනා ආසාදිතයෙකු මරණයට පත්වීම වළක්වන බව රටවල් ගණනාවක් සිදු කර ඇති පරීක්ෂණවලදීද තහවුරු වී තිබේ. නියමිත එන්නත් මාත්‍රා ලබාගතද තම ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බව ඔහු පැවසිය.
දැන් මේ වැක්සින් ඔක්කොම හොඳයි. ඒකින්ද කිසිම වැක්සින් එකකට ප්‍රමාද වෙන්නට බෑ. Tamanට ලැබෙන පළවෙනි අවස්ථාවෙන් කුමන හෝ වැක්සින් එක ලබා ගන්න. ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්නේ කොයි රටේද? ඉන්නේ චීනයේ. ඒතකොට චීනයේ සයිනෝෆාර්ම් කියන වැක්සින් එක ගහලා ඒගොල්ලෝ ඒක ඒ රෝගේ මැඩපවත්වලා තියෙනවා. මේ වැක්සින් වල පොඩි වෙනස්කම් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක් නේ. වැක්සින් එක ගත්තත් අපි සම්පූර්ණ ආරක්ෂක පියවරවල් ගත යුතුමයි. මාස්ක් එක, සෝෂල් ඩිස්ටන්ස් එක, අතපය තේදීම එවැනි දේවල් අපි ගත යුතුමයි. සමහර බටහිර රටවල් තියෙනවා සමහර වැක්සින් ගත්තා මේ රටවල ඇතුළු වීම තහනම් කරනවා. මම හිතන්නේ මේක ඉතාමත්ම අමානුෂික කිසිම විද්‍යාත්මක පදනමක් නැති සදාචාර විරෝධී ක්‍රියාවක් කියලා තමයි මට නම් හිතෙන්නේ. අනිත් එක තමයි අනිත් පැත්තෙන් ඔබ කිසි දෙයකට බය වෙන්නට එපා. ලෝකයේ කිසිම ටෙස්ට් එකක් මේ දක්වා නැහැ. ඔබ ගත්තේ කුමන වැක්සින් එකද කියලා ඔබගේ ලේ වලින් පරීක්ෂා කිරීමට. කරන්න තියෙන එකම දේ ඔබගේ ඇඟේ මේ රෝගයට විරුද්ධව ඇන්ටිබොඩිස් තියෙනවා කියලා විතරයි ටෙස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔබ කිසි දෙයකට බය වෙන්නට එපා. ඔබ නීත්‍යානුකූල ඔප්පු කරන්න බෑ කොහොමවත් ඔබගේ ලේවල පරීක්ෂා කරලා ඔබ ලබාගත්තේ මේ වැක්සින් එක කියලා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. මෙරට කොවිඩ් ආසාදිතයන්ගෙන් 96%කට පමණ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව හෙළිවෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති සහ ශල්‍ය ජෛව අධ්‍යයනාංශය එම අධ්‍යයනය සිදු කර තිබේ. එහි අංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කරන්නේ රටේ විවිධ ප්‍රදේශවලින් ලබාගත් නියැදී අධ්‍යයනය කිරීමේදී මේ බව තහවුරු වී ඇති බවයි. මේ වන විට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය දිවයින පුරා පැතිර තිබේ. ඇතැම් ප්‍රදේශවල වෛරස ව්‍යාප්තිය 100%කි. සමහර පළාත්වල එය 84% මට්ටමේ පවතින බව තහවුරු වී ඇත. එබැවින් සෞඛ්‍ය අංශ ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස වෛද්‍ය ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදු කෙරේ. වැව්වලින් කපන පස් යොදාගෙන නැගෙනහිර පළාතේ ඇතැම් පිරිස් නීති විරෝධීව සිදු කරන කලපු ගොඩ කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දෙයි. ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ මැදිහත් වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කලපු ගොඩ කිරීම බහුලව සිදුවන බවට වාර්තා ලැබී තිබේ. කොවිඩ් වසංගතයත් සමග එම කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලවල සේවා කටයුතු විධිමත්ව සිදු නොකරන බැවින් වහාම අවම නිලධාරීන් පිරිසක් හෝ යොදාගෙන ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දී ඇත. නැගෙනහිර පළාතේ පාරිසරික ගැටලු පිළිබඳව සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිෂ්පාදනය කර ඇති නව පර්යේෂණ කට්ටලය ජාතික සහ අන්තර්ජාතික පේටන් බලපත්‍රය ලබා ගැනීමට ඉදිරිපත් කර තිබේ. මෙම නව ක්‍රමවේදය මගින් කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණයක් සඳහා වැයවන්නේ රුපියල් 1500ක් පමණි. ඇන්ටිජන් සහ PCR පරීක්ෂණවලදී අතරමැදි පරීක්ෂණ ක්‍රමවේදයක් සහිතව එම පරීක්ෂණ කට්ටලය නිෂ්පාදනය කර තිබේ. ඊට ජාතික ඖෂධ නියාමනාධිකාරියේ තාක්ෂණික කමිටු අනුමැතියද ලැබී ඇත. එය ලියාපදිංචි කිරීමටද පියවරගෙන තිබේ. සියලු මාධ්‍ය ආයතන වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මියගෙන් සමාව ඉල්ලා තිබේ. සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ඇය සිදු කළ දේශනයක් විකෘති කර පළ කිරීමෙන් සිදු වූ සිත් වේදනාව Taman අවබෝධ කරගත් බවයි. එම නිසා සියලු ජනමාධ්‍ය මිත්‍රයන් වෙනුවෙන් පෞද්ගලිකව ඇය අමතා සමාව ඉල්ලා සිටි බව එහි දැක්වෙයි. මෙම අත්වැරද්ද වගකීම් සහගත ජනමාධ්‍ය කලාවක් වෙනුවෙන් හොඳ ආරම්භයක් ලෙසට පරිවර්තනය කර ගන්නා ලෙසද ජනමාධ්‍ය අමාත්‍යවරයා සියලු ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටී. අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක උපාධිධාරී ව්‍යවසායකයන් සඳහා ඉල්ලුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ. නව ව්‍යවසායකයෙක් ලෙස ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමති උපාධිධාරී තරුණ තරුණියන්ට ඊට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී. ඒ අනුව අදාළ ඉල්ලුම්පත් ලබන 30 වෙනිදා දක්වා ඉදිරිපත් කළ හැකිය. මෙම වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් දහසක් ව්‍යවසායකයන් බවට පත් කිරීමට අපේක්ෂිතයි.
මූලික පියවරක් ලෙස ව්‍යවසායකයන් 200ක් බිහි කිරීමට සැලසුම බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසිය. නව නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරන උපාධිධාරියෙකුට රුපියල් ලක්ෂ 50ක් දක්වා වූ ආයෝජන ආධාරයක් සැපේ. ඊට සමාන මුදලක්ද ව්‍යවසායකයා යෙදිය යුතු වෙයි. නීති විරෝධීව රැගෙන වියලි කහ කිලෝ 1136කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනේ. සැකකරුවන් 5 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. යාපනයේ ගුරුනගර ප්‍රදේශයට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එම කහ තොගය සමග ඩිංගි යාත්‍රා දෙකක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත. සැකකරුවෝ ෆාසූර් වලේකාඩු සහ සිලාවතුර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. සඳහිරු සෑයේ චූඩාමාණිකේ සහ කොත් වහන්සේ මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශවලට අනුකූලව අදත් ආගමික වතාවත් පැවැත්වේ. මීළඟට ප්‍රමුඛ පුවත. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් බහඬ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙරට ආයුර්වේද රෝහල් පද්ධතියේ ඇඳන් වලින් 48%ක් කොරෝනා සාධිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කිරීමට සැලසුම් කර තිබේ. ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අභිගුණවර්ධන මහතා පැවසුවේ රෝහල් පද්ධතිය සතුව ඇඳන් 5000ක් පමණ ඇති බවයි. ආයුර්වේද රෝහල් වලට ඇතුළත් කරන රෝගීන්ට දේශීය ඖෂධ ලබා දෙන අතර අසාධ්‍ය වන රෝගීන්ට ඔක්සිජන් ඇතුළු සෙසු පහසුකම්ද ලබා දීමට පියවරගෙන ඇත. බටහිර වෛද්‍යවරු සහ ආයුර්වේද වෛද්‍යවරු ඒකාබද්ධ ක්‍රමවේදයක් යටතේ රෝගීන්ට ප්‍රතිකාර කෙරේ. බටහිර වෛද්‍යවරුන්ගේ සහාය සහ උපදෙස්ද ලැබෙන බව ආයුර්වේද කොමසාරිස්වරයා පැවසිය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. වාද්දුව පොතුපිටිය කළුතර උතුර හා දකුණ නාගොඩ පිළමනාවත්ත බෝම්බුවල යන ප්‍රදේශවලට අද පෙරු රටේ සිට හෙටාලියම 2 වෙනතෙක් ජලයක් හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි. නල පද්ධතියේ වැඩි දියුණු කිරීමක් වෙනුවෙන් මෙය සිදු කෙරේ. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයේ සිටින බටහිර පුරවැසියන් ඉවත් කරගැනීමේ වැඩපිළිවෙල නැවත ආරම්භ කර තිබේ. එසේ ඉවත් කරගැනෙනු ප්‍රථම කණ්ඩායම දෝහා කටාර් වෙත පැමිණ ඇත. එහි දෙවන කණ්ඩායම අද ඉවත් කර ගැනීමට නියමිතයි. එක්සත් ජනපදය කටාර් රාජ්‍ය සමග ඇති කරගත් එකඟතාවකට අනුව ඇෆ්ගනිස්තානයේ සිටින පුද්ගලයන් ඉවත් කර ගැනීම සිදු කෙරේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලේකන් කටාර් රාජ්‍යයේ පසුගියදා සිදු කළ සංචාරයේදී මෙම ඉවත් කර ගැනීමේ මෙහෙයුම සඳහා එරට සහාය ඉල්ලා තිබිණ. විදේශ හමුදාවලට සහාය වූ ඇෆ්ගනිස්තාන පුරවැසියන් විශාල පිරිසකට රටින් ඉවත්වීමට නොහැකි වී සිටිති. ඊයේ ඉවත් කර ගැනුණු 113කින් සමන්විත කණ්ඩායමට බ්‍රිතාන්‍ය පුරවැසියෝ 13 දෙනෙක් සිටිති. ඔවුන් ඉවත් කර ගැනීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩොමිනික් රාබ් මහතා කටාර් රාජ්‍යයට ස්තුතිය පළ කර තිබේ. නෙදර්ලන්ත ජාතිකයෝ 13 දෙනෙක් සහ කැනඩා පුරවැසියෝ 43 දෙනෙක්ද ඒ අතර වෙති. මේ අතර ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රිකට් තරඟ පැවැත්වීම නතර කර ඇතැයි තලේවාන් සංවිධානය පවසයි. තලේවාන් සංස්කෘතික කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා කියා සිටියේ කාන්තාවන් ක්‍රිකට් ක්‍රීඩාවේදී මුහුණු ආවරණ පැළඳ නොසිටීමෙන් ශරීරයේ බොහෝ කොටස් ආවරණය නොවන බවයි. ඉස්ලාම් නීතියට එකඟ නොවන කිසිවක් තලේවාන් පාලනයක් යටතේ සිදු නොවන බවද ඔහු පෙන්වා දී ඇත. කොරෝනා මර්ධන එන්නත මගින් මරණ වළක්වන බව ඉන්දියා අධ්‍යයනයකින් තහවුරු වී තිබේ. එය සිදු කර ඇතේ එරට කොරෝනා මර්ධන තාක්ෂණ බලකාය මගිනි. ඉකුත් අප්‍රේල් මාසයේ සිට අගෝස්තු දක්වා
ඉන්දියාවේ සිදු වූ කොරෝනා ආසාදන සහ මරණ දත්ත යොදාගෙන එම විශ්ලේෂණය සිදු කර ඇත. එහිදී හෙළිවී ඇති කොරෝනා මර්ධන එන්නත් මාත්‍රාවකින් කොරෝනා ආසාදිතයෙකුගේ මරණය 97%කින් පමණ වළක්වන බවයි. කොරෝනා මර්ධනයේදී එන්නත්කරණය අතිශය වැදගත් බව එම බලකායේ ප්‍රධානී වෛද්‍ය විනෝද් කුමාර් පෝල් සඳහන් කර තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සීතාවක අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පවිත්‍රාගාරය වැඩි දියුණු කෙරේ. එහි ධාරිතාව දිනකට ජල ඝනමීටර් 9500 සිට 15000 දක්වා ඉහළ නැංවෙයි. ආයෝජන මණ්ඩලයේ අරමුදල් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඊට කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධනාධිකාරිය ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලන්සු කැඳවින. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු පන්දුවාර 20-20 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙයි. තරගය ආරම්භ වීමට නියමිත ඇත්තේ රාත්‍රී 7ටය. කලින් එය රාත්‍රී 8ට ආරම්භ කිරීමට තීරණය කර තිබින. තරගාවලියට තරග 3ක් ඇතුළත්ය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම තරගද පැවැත්වෙන්නේ නරඹන්නන්ගෙන් තොරවයි. අද පැවැත්වෙන තරගයට කුසල් ජනිත් සහභාගී නොවේ. ආවිෂ්ක ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතව තිබේ. බානුක රාජපක්ෂ අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසීමට නියමිතය. ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් කණ්ඩායමේ නායක රෂීඩ් ඛාන් නායකත්වයෙන් ඉවත් වෙයි. 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම නම් කිරීමෙන් පසු ඔහු මෙම තීරණය ගෙන තිබේ. සිය ට්විටර් ගෙනීමේ සටහනක් තබමින් රෂීඩ් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ සංචිතය නම් කිරීමේදී තමාගෙන් විමසීමක් නොකළ බවයි. එමෙන්ම ජාතික සංචිතය නම් කිරීමේදී කණ්ඩායමේ නායකත්වයටද වගකීමක් පැවරෙන බව ඔහු ප්‍රකාශ කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මහපරිමාණ වාණිජ කිරිගොවි පෙළ පිහිටවීම සඳහා පෞද්ගලිකාංශයේ ආයෝජකයන්ට දිගුකාලීන බදු පදනම මත ඉඩම් පිරිනැමේ. දේශීය කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සහ දේශීය හා විදේශීය ආයෝජකයන් දිරිගැන්වීම එහි අරමුණයි. මෙරට දියර කිරි අවශ්‍යතාවයෙන් 40%ක් දේශීයව නිෂ්පාදනය කෙරේ. ඉතිරිය ආනයනය කෙරෙන අතර ඊට වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් බිලියන 50කි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මෙරට තල් පොල් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන අන්තර්ජාතික වශයෙන් අලවිය හා ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ. ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක එය ක්‍රියාත්මක බව තල් සංස්ථාවේ සභාපති නිශාන්ත පතිරාජ මහතා පැවසීය. එම රටවල නියෝජිතවරුන් පත් කිරීමට ක්‍රියා කර තිබේ. ප්‍රංශයේ රාජ්‍ය පර්යේෂණ ආයතනය සමග එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මෙරට කාබනික අමද්‍රව්‍ය සඳහා එරට විශාල ඉල්ලුමක්ද පවතී. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින්
සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ්. වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ. එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනපති සහභාගී වෙයි. අගමැති ඉතාලි සංචාරය ආරම්භ කරයි. රජය ගන්නා ආර්ථික කළමනාකරණ තීන්දුව වැරදි ලෙස අර්ථකථනය කරන බවට වෙළඳ ඇමතිගෙන් චෝදනා. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමෙන් ආනයන සීමා කළ හැකි බව අවධාරණය කෙරේ. ජෛව කාබනික පොහොර නිෂ්පාදන කර්මාන්තශාලා 2ක් ඉදිකිරීමට පියවර. නැගෙනහිර පළාතේ කලපු ගොඩගිරීම් පිළිබඳ වාර්තාවක් දෙන්නයි පරිසර ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව කොරෝනා පර්යේෂණ කට්ලේ සඳහා ජාතික සහ අන්තර්ජාතික පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට පියවර. කොරෝනා මර්ධන එන්නත මගින් මරණ වළක්වන බව ඉන්දියා අධ්‍යයනයකින් තහවුරු වෙයි. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා 2020 ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට. දිවා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.